ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. 282 වන සම්බුදු සිතක අසිරිය දහම් පිළිසඳරයි අද අප මේ විදිහට ආරම්භ කරන්නේ. අද දවසේත් උතුම් අනුශාසනාවන් සිදු කරන්න පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කළා. වැඩම කරන්නට දුණු අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද සම්බුදු සිතක අසිරිය උසුම් සදහම් සාකච්ඡාව වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්නේ පින්වත් ජනිත ගමාරච්චි මහතා සහ මදුභාෂිනී රාජපක්ෂ මහත්මිය විසිනුයි අද උතුම් සදහම් දේශනාවේ විකාශන දායකත්වයේ දරන. ඉතින් වෙනද වගේම උතුම් සදහම් දේශනය ආරම්භ කරන්න අපි පින්වත් ස්වාමින් වහන්සේට දෙපා වන්දනා කොට ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මේ දිනවල කතා කරමින් හිටියේ එදා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙද්දී ඒ චිත්තසංතානයේ මේ ගොඩනැගිච්ච දියුණු වෙච්ච පිරිසිදු වෙච්ච දසබල ඥානයන් පිළිබඳව. ඒතර ඒක ඥානයක්. ඒක ඒ ඥානයේ බලයක් විදියට පිහිටලා තියෙනවා. ඒක තමයි ආශ්චර්යය. මේ සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳව තියෙන අත්දැකීම් එක්ක බලද්දී කල්පනා කරලා බලන්න මේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ චිත්තසංතානයේ මේ වගේ අවබෝධයන් බලයක් විදියට පිහිටනවා කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි ඒක. එතකොට මේ විදිහට බලයක් විදියට පිහිටන්න සංසාරේ කොච්චර වඩන ලද ගුණධර්ම කොච්චර තිබිලා තියෙන්න ඕනද නේ? එහෙමයි. ඒක අපිට හිතා ගන්න බෑ. ඒක මේ අයුරින් වෙන්න ඕන කියලා අපිට ඒක ප්‍රමාණ කරන්න බෑ. ඒතරි ප්‍රමාණිත අක්ෂේරු කරන්න තියෙන භාග්‍යතුන් වහන්සේ නමකට විතරයි. මොකද ඒසා ගුණධර්ම ඒසා ඥාන සම්පatti අපිට අසීමිත විදියට හිතන්න බැරි විදියට අසහාය විදියට මොහිත මේ ඒ චිත්තසංතානයේ ඉතින් ඇති වෙලා තියෙනවා. එතකොට මේ ධානය පිළිබඳ තියෙන අවබෝධයත් ඒ වගේ තමයි. විමෝක්ෂ පිළිබඳ තියෙන අවබෝධයත් ඒ වගේ තමයි. සමාධි පිළිබඳ තියෙන අවබෝධය, සමාපatti පිළිබඳ තියෙන අවබෝධය. ඒ විතරක් නෙමෙයි. මේ අයුරින් මේ දේවල් මේ විදියට කයෙන් කටයුතු කරනකොට, වචනෙන් කටයුතු කරනකොට, මනසින් කටයුතු කරනකොට මේ දේවල් පිරිසිදු වෙනවා. මේ දේවල් මේ විදිහට කටයුතු කරනකොට අපිරිසිදු වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ විතරමයි ඒක ටක්කෙටම කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ආයේ දේශනා කරා දෙක කියවිරින්ම තමයි තියෙන්නේ. එහෙමයි. ඒක විනායුරකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර අද මට මේ දේශනාවක් හම්බුණා හරිම ලස්සනයි. කොහොමද මේ චිත්තසංතානයක් තුළ සමාධි බලයක් ගොඩනගන්න කොච්චර ගුණධර්ම. දැන් අපි ඊයේ දවසේ කතා කළේ, ඊයේ දවසේ පෙරේද දවසේ ඇත්තටම කතා කළේ සංසාරේ අර මේ දසපාරමී බලයන් පුරාපු මහෝත්තමේ ප්‍රඥාවෙන්ම හරි සුළු කාලයක් තුළ තමන්ගේ චිත්තසංතානය නිවාගත්තු ආකාරය. එහෙමයි. අද දැන් මේ බුදුරජාණන් දේශනා කරන්නේ
ශ්‍රාවකයෙක්ගේ චිත්තසංතානය තුළ සමාධි බලයක් ගොඩනගන්න උපකාර කරන බොහොම ලස්සන පැහැදිලි පිළිවෙලට තියෙන දහම් කරුණු ටික. අපි මීට ඉස්සෙල්ලත් කතා කළා මේ දහම් කැඩපත කියන දේශනාවෙන් කතා කළා ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරු කරගෙන. ඒක මීට බොහෝ සමානයි. නමුත් තව කරුණු ටිකක් මේක ඒකේ තිබුණේ නැහැ. මේක හැබැයි කරුණු ටිකක් තියෙනවා විස්තර කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඔය ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයාන මේක මේ නිවන් මාගේ මොකකට පිළිවෙලක් තියෙනවද මේ කරගෙන යන්න? ඒතර බුදුරජාණන් දේශනා කළ පිළිවෙලක් තියෙනවා. කුමද්ද මේ පිළිවෙල? එතෙන් දේශනා කළා මම හිතන ගණක මොග්ගල්ලාන සූත්‍රය අපි දවස් 6ක් 7ක් විතර කතා කළා මට මතක හැටියට. තව දේශනා ඇසුරු කරගෙන එතකොට මේ දේශනාදී විස්තර කළේ සීල සම්පත්තියේ ශ්‍රාවකය පිහිටන. එතකොට සීල සම්පත්තියේ පිහිටපු ශ්‍රාවකයා ඊට පස්සේ ඉන්ද්‍රියන් දමනය කර ඇතුළ නිවන්න ඕන. ඒතර ඉන්ද්‍රියන් දමනය කර ඇතුළ නිවපු ශ්‍රාවකයට තමයි ඊළඟ ස්ටෙප් එකට යන්න කියන්නේ. ඒක හරි ලස්සනට පැහැදිලි කරනවා. ඉතින් මෙතන පුරුදු වෙච්ච ශ්‍රාවකයා එතන පිහිටවනවා කියනවා. කොහොමද මේ ආහාරي මාත්‍රාවට ශ්‍රාවකයා පුරුදු කරනවා කියනවා. ඒකත් හරි විශේෂ කාරණාවක්. එතකොට බුද්ධ ශාසනය. එතකොට ඒකට පුරුදු වෙනවා යා. ටික පුරුදු වෙනවා. ඊට පස්සේ ආහාරයේ මාත්‍රාවට පුරුදු වෙච්ච කෙනා ඊළඟට පුරුදු කරනවා කියනවා කොමකටද මේ ජාගරියානියෝ නිදි වරන්. ඊතකන් එයා දැන් ආහාරයේ මාත්‍රාවට පුරුදු වෙන්න බෑ ඉන්ද්‍රිය দমনය කරන්නේ නැතු. එතකොට ඉන්ද්‍රිය দমনයයි ආහාරයේ මාත්‍රාවයි පුරුදු නැති කෙනෙකුට ලේසි නෑ නිදි වරනවා කියන කාරණේ. පිළිවෙලකට සිද්ධ වෙනවා. පිළිවෙලකට වෙනවා. එහෙමයි. එතකොට ඒක බොහොම ලස්සනට අපි විස්තර කළා. දැන් ඉතින් අපිට ආයෙතින්ට යන්න වෙලාවක් නැහැ. ඔබ දහම් කැඩපති දේශනාව අහන්න. එතකොට ඉන්ද්‍රිය দমনය දැන් ජාගරියානුയോഗේ පුරුදු වෙච්ච කෙනා ඊළඟට යොමු කරන්නේ සති සම්පජාන්නයට. බන්නේ සති සම්පජාන්නයට පුරුදු කරන්න බෑ මේ ටික නැතුව. අර ටික හරියට වඩලා නැත්නම් සති සම්පජාන්නට එන්න ලේසි නෑ. ඒ සති සම්පජාන්නය පුරුදු කරපු ශ්‍රාවකයට තමයි හුදකලා වෙන්න කියලා කියන්නේ. ඒ හුදකලා වෙච්ච ශ්‍රාවකයා තමයි සමාධි බලය ගොඩනගන්නේ. ඒක බොහොම ලස්සනට අපි විස්තර කළා ඒ දේශනාවේ. අද මේ දේශනාව ඊට වඩා ස්ටෙප් එක ටිකක් ඉස්සරහට අරගෙන තියෙනවා. තව කෙනෙකුට තවත් දැන් ගෘහ ජීවිතයේ ඉන්න කෙනෙකුට පවා ඒකට කලබල නැතුව විවිධ ධර්මයේ නාමයෙන් හම්බෙන මේ අධාර්මික දේවල් වලට පැටලෙන්නේ නැතුව අහිංසකව නිහතමානීව ඒක නාමී අහිංසකව තමන්ගේ මානසික මේ දේවල් හදා ගන්නවා. හදාගත්තට පස්සේ තමයි සමාධි බලයක් කියන්නේ ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම. එහෙමයි. ඒතර අපිට තේරෙන බොහොම පැහැදිලි භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ ත්‍රි වගේ බොහෝ කාලයක් කැපකිරීම කළා මේවා වඩලා තියෙනවා. මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. මේ දේශනාවේ නම මහා අස්සපුර සූත්‍රය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අංග ජනපදයේ අංග ජනපද වාසීන්ගේ අස්සපුර කියන කුඩා නගරේ. ඉදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ පින්වත් මහණනි මහ ජනතාව ඔබව හඳුන්වන්නේ ශ්‍රමණයන් හැටියට. ඔබ කවුද කියලා අහුවාම උත්තර දෙන්නේ අපි ශ්‍රමණයෝ කියලා. භාගතුන දේශනා කරන ওই විදියට ශ්‍රමණ නාමයෙන් හඳුන්වන ශ්‍රමණ බව පවසන ඔබ මෙහෙම හිතන්න ඕන ශ්‍රමණ බවට පත් වෙන බ්‍රාහ්මණ බවට පත් වෙන ගුණධර්ම තියෙනවා අපි මේ ගුණධර්ම ඇතුව ඉන්නවා කියලා හික්මෙන්න කියනවා. එතකොට අපට ශ්‍රමණයන් කියලා කීමත් ඇත්තක් වෙනවා. බ්‍රාහ්මණයන් බවට අපට යම් ප්‍රකාශයක් කරනවා නම් ඔබලා බ්‍රාහ්මණයෝ කියලා ඒ කීමත් ඇත්තක් වෙනවා. ඒ වගේම අපි යමෙකු සිවුරු පිණ්ඩපාත සේනාසන බෙහෙත් පිරිකර වළඳනවා නම් අප කෙරෙහි කරන පුද පූජාවල් මහත්ඵල මහා ආනිසංස වෙනවා. අපේ මහානකමත් වඳ රහිත වෙනවා. ඵල සහිත වෙනවා. දියුණුවට පත් වෙනවා කියලා ඔන්න ඔය විදියට පින්වත් මහණනි ඔබ හික්මෙන්ට ඕන. පින්වත් මහණනි ශ්‍රමණ බව ඇති කරන බ්‍රාහ්මණ බව ඇති කරන ගුණධර්ම මොනවද? මහණනි පවට ලැජ්ජාව බය දෙකින් යුක්ත වෙනවා.
කියලා ඔබ හික්මිය යුතුයි. අන්න ඒක ශ්‍රමණ බවට පත් වෙන කාරණාව. කොහොමද? පව් කරන්න බය. පාපී සිතිවිලි වලට බයක් උපද්දනවා. පාපී වචන වලට බයක් උපද්දනවා. පාපී ක්‍රියාවට බයක් උපද්දනවා. අධාර්මික ජීවිතයට බයක් උපද්දනවා. ඒ මනස තුළ උපද්දන බය තමයි තමන් ආරක්ෂා කරන්නේ. එහෙමයි. හිතනවා දැන් මේ ජීවිතේ කෙනෙක් දුගී දුප්පත් වෙලා ඉන්නවා කියලා. ඒක දුගී දුප්පත් වෙලා ඉන්නවා. හැබැයි මේ කියන කාරණේ එයාගේ මනසේ උපද්දනවා එයා. කොහොමද? පවට බය. විපාකෙට මේ එයා පාපී දෙයට ලැජ්ජාවක් උපද්දනවා. විපාකෙට බයක් උපද්දනවා. එතකොට මේ විදියට ලැජ්ජාවයි බයයි උපද්ද වාසය කරනගෙන හොඳ ධනයක් හදපු කෙනෙක් ඇත්තට. ඒ ධනය දාලා යන්නේ කන්නේ අරගෙන යන ධනය. මොකද වෙන්නේ? එයා සසරෙදී පව් කරන්නේ අන්න පාපී දේ කරන්නේ නැත්නම් ඔහු දුගතියට වැටෙන්නේ. එහෙමයි. අපි හිතමු එයා ටච් මහලක ඉන්නවා කියලා. ටච් මහලක ඉන්නවා. හැබැයි පව් කරනවා. හොරකම් කරනවා. වංචා කරනවා. මංකොල්ල කනවා. දූෂණය කරනවා. ඒක නම් මේ ජීවිතේ ඉන්නේ බයි. නැද්ද බලන්න? පොඩ්ඩක් නැත්නම් අද රටවල් වලින් පයින් ඊට පස්සේ. බය. වෙන්නේ නැද්ද? වෙනවා. ඉන්න බෑ බයයි. සලිත වෙනවා. පිරාන්ත වෙනවා. පොඩි දේ නැත්තම් ඇති මේ ජීවිතෙත් දුකසේ බයි. සංසාරයට එකතු වෙනකොටත් දැන් එයා එකතු වෙන්නේ පව් කරන්න බය හැටි හිතක් ඇතිවද නෑනේ. ඕන පවක් කරන්න පුළුවන්. දැන් බලන්න තිරිසන් ලෝකේ සත්තු ගත්තොත් එහෙම අනිත් සතාව මරාගෙන කන්න කිසි පැකිලීමක් නැහැ අනිත් සත්තුන්ට. දැක නේද? ඇයි? පවට බයක් නැහැ. පවට බයක් නැහැ. පින ස්වාමීන් වහන්සේ කියන්නේ අපි මේ ජීවිතයේදී ලැජ්ජාව බය කියන කාරණේ අපේ ජීවිතය තුළ ඇති කරගත්තොත් අපි ඊළඟ ජීවිතේට ඒක එනවා කියන එකද පින්නස්? අනිවාර්යයෙන්. සසරම සුරක්ෂිතයි. මේ ජීවිතේ මහන්සිලා හදාගත්තා. ඒකට භාගතුන දේශනා කළේ ඒක ආහාරي ධනයක් කියලා. ආහාරي ධනයක් ඒක. ඒ මනසනේ හදාගන්නේ ඒක අපි. එහෙමයි. දැන් අපි මනසේ හදාගන්න දේ අපි රටට ගියා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙනවනේ. ඒක දැන් බලන්නකො ලංකාවේ පිටරට වලට යන මිනිස්සු දන් දීදී හිටපු මිනිස්සු කොහේ ගියත් දානයක් දෙනවා. සිල් රැකගෙන හිටපු මිනිස්සු කොහේ ගියත් සිල් රකිනවා. බණහා හිටපු මිනිස්සයා කොහේ ගියත් බණ අහනවා. වෙන්නේ නැද්ද ඔය? ගොඩායිට තියෙනවා ඒ කාර්ය. සමහර අය ඉන්නෝදී අසත්පුරුෂ ඇසුරට වැටිලා පිරිනව. එතකොට අපි පුරුදු කරගන්න ಗುಣධර්මෙත් ස්ථාවර වෙන්න නම් තව ස්ටෙප් පහු වෙන්න ඕන. ඒකේ ලොකුම ස්ටෙප් එක තමයි සක්කාය දිට්ඨිය දුරු වීම. සක්කාය දිට්ඨිය දුරු වෙනකන් අවධානම තියෙනවා. එහෙමයි. අවධානම තියෙනවා. දැන් බලන්න මේ කාලේ මිනිස්සු සමහර විට අපි ගෙවල් දොරවල් හදා ගන්නවා. දැන් මේ ගෑස් ප්‍රශ්නේ මොන දෙනවද? දැක්කනේ. ඒතකොට ඒක දෙක ස්ටෙප් එකක් හදාගත්තට තව එකක් තියෙනවා. ලෞකික ජීවිතේ. ඒතර මේ සමහර වාහනයක් තිබුණා වැඩන්නේ නැහැ පෙට්‍රල් නේ. ඩීසල් නේ. අවදානමක් තියෙනවා. මොකක්ද අවදාන? රටේ නැති සම්පතකින් යැපෙන්න ඇබ්බැහි වුණාට පස්සේ ඔය අවදානම කොහොමද තියෙනවද? නැද්ද? ඊළඟ භෞතික ඒ විතරක් නෙමෙයි. රටේ නැති සම්පතකින් අපි පුරුදු වුණාට පස්සේ ජීවත් වෙන්න මේ වගේ ප්‍රශ්න ඉදිරියේදී ඔය ප්‍රශ්න එනවාමයි. ආයේ කාට අවුරු ආවත් ඒක ලේසි නෑ නිරෝධ කරගන්න. ඊළඟ විතරක් නෙමෙයි. භෞතික දෙයකින් යැපෙන්න පුරුදු වෙන බහුල වශයෙන් යැපෙන්න පුරුදු වෙන තාක්කල් ඔය ප්‍රශ්න එනවාම. රටේ වුණත් වෙන්න පුළුවන් ආර්ථික අර්බුද එනවා. හුරාතුරු කරදර එනවා, මිල මුදල් ප්‍රශ්න එනවා. ඒතකොට ඒත් ඔය වගේ වැටෙන්නේ නැද්ද? වැටෙනවා. එතකොට මේ ප්‍රශ්නේ මේ ලෝකෙට කලාතුරකින් පහළන බෝසතාණන් වහන්සේ නමක් විතරයි තීරුම් ගන්න. ඒකනේ බලන්න යනකොට අතහැරලා යනකොට මාලිගා අරගෙන ගියේ නෑ. ඒක විසඳුම අල්පයි. නැද්ද? පිරිස අරගෙන ගියේ නෑ. එහෙම විසඳුමක් නෙමෙයි හෙව්වේ. මොකද ඒව පිරිවරාගෙන හිටපු මහෝත්තය තමයි බෝසතාණන් වහන්සේ. නමුත් ඒ වගේ පිළිසරණක් නෑ.
නිෂ්ඨාවට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට ස්ථිර පිළිතුරක් ලැබෙන්නේ. සතර පායට යන්නේකට ඒ වගේ ස්ථිර පිළිතුරක් ලැබෙන්නේ. ස්ථිර පිළිතුරක් කිවි බෝසතාණන් වහන්සේ. මේ ස්ථිර පිළිතුරක් වැඩ ලැබෙන වැඩපිළිවෙලේ පළවෙනි අංගය තමයි පවට බය ලැජ්ජාව. මොකද ඒක නැතුව පාරට බැස්ස කියනවා කෙනෙක් නිවන් දකින්න අදහස් ස්ථිර පිළිතුරක් හොයන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් එයා තනි චරිතයක් විදියට එළියට බැස්සහම පවට බය ලැජ්ජාව කියන එක නැත්තම් හොර රහස්‍ය කරා එළිපිට ලස්සනට ඉඳී. නැද්ද? ඇතුළ කුණු වෙච්ච ජීවිතය. වෙන්නේ නැද්ද ඒක? වෙනවනේ. ඇයි තමන්ගේ ආරක්ෂාව තමන්ගේ ගාව නැහැ ඇත්තටම. ඒ තමන්ගේ සම්පූර්ණ ආරක්ෂාව සපයන්නේ තමන්ගේ මනසම තුළම ගොඩනගන දෙයක්. දැන් බලන්න එතකොට අපි ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් වලින් අපි ලබන රැකවරණය දෙච්චර ඕනේ. දැන් බලයකින් තියෙන රැකවරණය බලේ තියෙනකම විතරනේ. නැතිවෙච්ච ගමක තියෙන. ඉවරයි. එහෙමයි. එහෙනම් දාලා යන දෙයකින් අපි යම් රැකවරණයක් අපි කට්ටියට මොන නැත්තේ නේ. ජීවත් වෙලා ඉන්නකම් මැරෙනකම් කය පෝෂණය කරන ආහාර ඕන. ඇඳුමක් ඕන. ඉන්න හිටින්න තැනක් ඕන. හැබැයි ඒක මේ ජීවිතේ ජීවත් වෙන්න විතරයි. ඒකට මුලා වුණා මොකද වෙන්නේ? ස්ථිර විසඳුමට යන්න මානසික පරිසර නිර්මාණය වෙන්නේ. අර මේ ජීවිතේ කය පොඩ්ඩක් සුව පහසුවෙන් තියාගන්න ඕන දේවල් වලට අපි මත් වුණොත් ස්ථිර විසඳුමට යන්න ඕන ඒක කඩකප්පල් දාන සම්පූර්ණ. ඒක බොහොම ලස්සන ඉස්සර දේශනාවක විස්තර කරන මම ඒක කරන්න ඉන්නේ ඒකත් මේ සමාධියත් එක්ක සම්බන්ධ බොහොම ලස්සන දේශනාවක්. ඒක හරිම ලස්සනයි. ඒක කියවම විශ්මයටපත් වෙනවා. ඉතින් මේ හැම කෙනාම මේ ජීවිතේ පවත්ත ගන්න අදහසින් තමයි එතෙන්ට යන්නේ. අන්තිමට මේ ඔක්කොම මුසපත් වුණාට පස්සේ ඔක්කොම අමතකයි ඊට පස්සේ. මෙලෝදේ අමතක නැහැ. ඒකයි සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරන පළවෙනි කාරණේ කොහොමද? පවට බය ලැජ්ජාවයි. එතකොට පින්වත් මහණේ ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජා බයෙන් යුතුව ඉන්නවා අපට ඔය ඇති. ඔය ටික කරගත්තම මදෑ මහානකමේ ඵලයක් ලබා ගත්ත නෙවෙයි අපිට ඉතින් ඔయిత වඩා දෙයක් කරන්න නැහැ නෙව කියලා සෑහීමකට පත් වෙනවද කියලා අහනවා. දැන් භික්ෂුන් වහන්සේලාටත් එච්චර අවධාරණයෙන් කියනවා. හරි ලස්සන විස්තරයක් කියනවා. අහන්නේ මම ඔබට මේ කාරණේ සැලකොට කියම කියනවා. ඒ කියන්නේ අවධාරණය කළා මම මේක ඔබට කියන්නේ. මහණේ ඔබට මේ කාර්යය තවදුරටත් මම ඉස්මතු කරලා කියමි. මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා මහන්නේ කියනවා. පවට බය ලැජ්ජාව දිනු කරත ඉතින් අවසන් කරගන්න එපා කියනවා. ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා මහන්නේ. ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද? අපි පිරිසිදු කායික හැසිරීම වලින් යුක්ත වෙනවා. පැහැදිලි හැසිරීම වලින් යුක්ත වෙනවා, විවෘත වෙනවා, අඩුපාඩු නැතුව ඉන්නවා, සංවරව ඉන්නවා. එහෙම පිරිසිදු ඉඳීම නිසා තමාව හුවා දක්වන්නෙත් නෑ, අනුන් හිලා දකින්නෙත් නෑ කියලා පින්වත් මහණේ ඔබ මේ විදිහට හික්මෙන්න කියලා. ඒක දැන් පවට බය ලැජ්ජාව කියන මානසික ගුණ ධර්මයක්. ඒකට මේ මානසික ගුණ ධර්මයේ වඩපු කෙනා ඊළඟට කොහොමද කරන්න ඕන? දැන් කායික ගුණ ධර්මයකට එයා එන්න ඕන. හැබැයි මේ කායික ගුණ ධර්මයට එන ලේසි මාර්ග ඉස්සෙල්ලා හදපු කෙනාට. මොකද්ද? දැන් කයින් කරන අයහපත් දෙයට ලැජ්ජාවක් හිතේ ඉපැද්දුවොත් ඒ කයින් ඒ කරන අයහපත් දෙකින් වැළකීලා බොහොම ලස්සනට යට පහසුවෙන් ඉන්න පුළුවන්. හැබැයි පහසුවෙන් ඉන්න බෑ ලැජ්ජාව නැත්තම්. විපාකෙට බය මනසේ ගොඩ නැගිලා නැත්තම් එයාට සමහරලාට එක් තැනකදී කරයි තැනකදී නැති වෙයි. එහෙමනේ තියෙන්නේ. සමහර ලෝකෙට පේන්න කරනෝ නැති වෙනකොට වැරදි කරනවා. වෙන්නේ නැද්ද? එහෙමයි. වෙන්න පුළුවන් ඒක. උතර එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ පවට බය ලැජ්ජාවයි කියන මානසික අර හින්දුව නෑ යාගා. ඒක හින්දුවක් වගේ. හින්දුවෙන් කොහොමද කරන්නේ? හින්දුවෙන් කරන්නේ দমনය කරන එකනේ. මහා හස්තින් দমনය කරන එක කොහොමද හින්දුවෙන්නේ? ඒතර බලන්න මේ යෝනිසෝ මනස මේ දැන් මේ පවට බය ලැජ්ජාව කියන්නේ ලොකුම හින්දුවක්. ඒ හින්දුවට පුළුවන් කායික දුස්චරිතේ වළක්වන්න පුළුවන්කම තියෙනවා. කායික දුස්චරිතේ වළක්වලා තියාගෙන ඉන්න පුළුවන් පවට බය ලැජ්ජාවයි තියෙනවනේ. ඒ විතරක් නෙමෙයි.
ඒ තුල පිළිහිట్ලා ඉඳගෙන මොකද හුවා දක්වන්න යන්නත් එපා කියනවා. දැන් අපි කය පිරිසිදු කරන්නේ උඹලා නෑ නේද? එහෙමත් සමහරලාට වෙනවනේ. එහෙමයි. බුදුරජාණන් දේශනා කරනවා ඒ මුල් කරගෙන තමන් හුවා දක්වන්නෙත් නෑ කියන අනුන් හිලා දකින්නෙත් නෑ කියනවා. හරි ලස්සනයි පරිපූර්ණයි ඒක. නැත්නම් පොඩි ගුණයකට එනවා ඒක හුවා දක්ව ලෝකෙට නිඳා කරනවා අපහාස කරනවා එහෙම තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ? ඒක අසත්පුරුෂ වෙනවා. පින ස්වාමීන් වහන්සේ දැන් වර්තමාන සමාජය ගත්තට පස්සේ බෞද්ධ අපේ බොහෝ දෙනාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ ස්වාමින් වහන්සේ නමක් නැත්නම් භික්ෂූන් වහන්සේ නමක් හඳුනා ගැනීම සම්බන්ධව. මොකද සමාජය ගත්තට පස්සේ අපිට එක එක රූප එක එක ප්‍රතිරූප දකින්න තියෙනවා. එක එක අදහස් එක එක මත එක එක විදිහට හැසිරෙන පින ස්වාමීන් වහන්සේ දකින්න තියෙනවා. එතකොට සමහර වෙලාවට අපේ ගිහි පිරිස හදා ගන්නව මතයක්. මේ තමයි මෙන්න මේ විදිහට තමයි ස්වාමින් වහන්සේ සිටිය යුත්තේ. මෙන්න මේ විදිහට තමයි පින්න ස්වාමින් වහන්සේලා හැසිරිය යුත්තේ කියලා හදා ගන්නව මතයක්. එතකොට ස්වාමීන් ධර්මයට අනුව ස්වාමින් වහන්සේ කියන කාරණේ ගිහියා හඳුනා ගන්න ඕනේ කොහොමද පින්න ස්වාමීන් වහන්සේ? ගිහියා හඳුනා ගන්න තියෙන මේ ක්‍රමයට. මේක තමයි ක්‍රමය. එහෙමයි. එතකොට ඒකනේ ගිහියා හඳුනා ගන්න ඕනේ සුපටිපන්න ගුණේ. එහෙමයි. දැන් සුපටිපන්න ගුණෙට තමයි මේ ටික අයිති වෙන්නේ. පවට බයයි ලැජ්ජාවයි කියන සුපටිපන්න ගුණෙට අයිති එකක් ඒක. රාග දේශ මොහ දුරු කරන්නේ පවට බය ලැජ්ජාවේ තියෙන්නේ. අපි වචනකින් හැමදාම ඔන්න අහලා තියෙනවා රාග දේශ මොහ දුරු කරනවා කියලා. අර වචනේ වෙනස් වෙච්ච එක මම ඊට පස්සේ සමහරලාට මේ බිරන්තල බලන් ඉන්නවා. නෑ රාග දේශ මොහ දුරු කරන්නත් පෙර යාගේ මනසේ තියෙන්න ඕන දේ තමයි පවට බය ලැජ්ජාව. ඒක සුපටිපන්න ගුණේ. ඒක දිගින් දිගටම ඍජුව වාසය කරන එක තමයි හොර රහසේ ඉලිපිටයි දෙකක් නැතුව හැම තැනදීම එකම වාසය කරන ගුණය තමයි උජුපටිපන්න බව කියලා කියන්නේ. එහෙම වාසය කරන ශ්‍රාවකයයිටයි ඥායපටිපන්න ප්‍රතිපදාවට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ගිහි කෙනා ඒකයි ගිහි කෙනාට ඒකනේ බුදුරජාණන් දේශනා කළේ අපි සරණ ගියේ සුපටිපන්න ගුණයේ යුතු ශ්‍රාවක සංඝ රත්නයයි කියලා මෙනෙහි කරන්න කියලා ශ්‍රාවකයාට දේශනා කළේ. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලට අන්තිමට බලාගෙන කියන තේරෙන එක තමයි මොකද සද්ධාව නැතිකම. ඇයි ඒ කෙනාට හිතන ප්‍රතිරූප වලින් ශ්‍රාවකයා හොයනවා. ඒ කෙනාට හිතන ප්‍රතිරූප වලින් භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝ රත්නය ගැන කෙසේ වදාලාද කියලා හොයන්න පෙළඹෙන්නේ. කාගේද වැරද්ද? ගිහි කෙනාගේ වැරද්ද. අරයා කිව්වා මෙයා කිව්වා කතා වැඩක් නැහැ නේ. සරණ යන්න ඕන භාග්‍යතුන් වහන්සේනේ. එතකොට අපි හොයන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අවබෝධනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධේ හොයාගත්තු කෙනා, තේරුම් ගත්තු කෙනා ආහින ශ්‍රාවක සංඝ රත්නේ මේ අයුරුයි කියලා. එයාට තේරුම් ගන්න පුළුවන් පරිසරය තියෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා දැන් බලන්න කරුණු කීයක් උද පවට බය ලැජ්ජාව. දෙවෙනි කුමක්ද? කායික සුචරිතය. ඒ කයින් යම්තාක් යහපත් දේවල් ඇද්ද. සතුන් මැරීම කියන්නේ එතකොට අධර්මී හැසිරීම. හොරකම කියන්නේ අධර්මී හැසිරීම. වැරදි කාම සේවනය කියන්නේ කයින් කරන අධර්මී හැසිරීම. ඊළඟට යම් කිසි කෙනෙක් මේ කයින් යම්තාක් අයහපත් දේවල් කරනවද? ඒ සියල්ලම එතකොට කායික අපිරිසුදු දේවල් වලට අයිති වෙන්නේ. යම්තා කුසල් වැඩෙන කයින් කරන දේවල් ඇද්දී ඔක්කොම අයිති වෙන කොමකටද? කායික පිරිසිදු බවට. අන්න ශ්‍රාවකයා දැන් එතෙන්ට පිටිනවා කියන. අන්න ඒක ශ්‍රමණ බවට පත් කරන කාරණා. ශ්‍රමණ බව. පින්වත් මහණනි ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් දැන් අපි පවට බයෙන් ලැජ්ජාවෙන් යුතුව ඉන්නවා. අපි කායික පැවැත්ම පිරිසිදුයි. අපට ඔය ඇති ඔය ටික කරගත්තා මද කියලා හිතෙන්න පුළුවන් කියනවා. මේකත් ඉතින් මහානකමින් ලබාගත්තු ඵලයක් නොවේ. අපිට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්න නැහැ නෙම කියලා සෑහීමකටපත් වෙනවද කියලා අහනවා. මහන්නේ මම ඔබට සැලකොට කියමු කියලා. අවධාරණය කළ මම මේ ඔබට කියමු කියනවා. එහෙම කියන්නේ. ඉස්මතු කොට කියමු කියන මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණු ඔච්චරකින් ඉවර කරගන්න එපා කියන පින්වත් මහන්නේ. ඕක මදි කියන. මහන්නේ ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද? අපි පිරිසිදු වචන කතා බහෙන් යුක්ත වෙනවා. ඕන ඊළඟ වැදගත් කාරණේ. දැන් බොරුව කියන්නේ අපිරිසිදු කතාවක්. කේලම කියලා කියන්නේ අපිරිසිදු කතාවක්. හිස් වචන කියලා කියන්නේ අපිරිසිදු කතාවක්. පරුස වචන කියලා කියන්නේ අපිරිසිදු කතාවක්.
එතකොට ඒ ටිකෙන් වළකිනවා කියලා කියන්නේ ඒකට කියන පාවිච්චි කරනවද බොරුවෙන් වළකිනවා නම් ධර්මයේ හැසිරීමක් කියනවා ඒක. කේලමෙන් හිස් වචනෙන් පරුස වචනෙන් වළකිනවා නම් ධර්මයේ හැසිරීමක් කියනවා. බුදුරජාණන් වහන්සේගේ වචනෙන් දේශනා තව මේ දේශනාවට අනුව දේශනා කරනවා නම් කොහොමද? ශ්‍රමණ බව. ඒ ශ්‍රමණ බවට පත් කරනවා. ඒතර ශ්‍රමණ බව අන්තර දියුණු වෙවි යද්දී එයාගේ සමාධි බලයට තමයි අනුග්‍රහ කරන්නේ. එහෙමයි. සමාධි බලය කොහොමද අනුග්‍රහ කරන්නේ? යථාභූත ඥානයට අනුග්‍රහ කරනවා. එහෙම දේශනාවල විස්තර කරන්න එතකොට. මේ සියලු ගුණධර්ම කැටි කරලා එකතු යනකට කැටි කරන කොහොමද? සමාධි බලයට. සමාධි බලයකට කොහොමද අනුග්‍රහ කරන්නේ? යථාභූත ඥානය ඇති කරගන්න. දේශනා කරන සමාධින් භික්ඛවේ භාවේත. පින්වත් මහණනි සමාධිය වඩන්න. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති. සමාධිමත් වෙච්ච හිතට පින්වත් මහණනි යථාභූත ඥානය ඇති වෙනවා කියනවා. කිංච යථාභූතං. කුමක යථාභූතද? රූපස්ස යථාභූතං. රූපේ යථාභූත ඥානය. රූපස්ස සමුදයං ච අත්ථංගමං. රූපේ හට ගැනීම නැතිවීම අපි කතා කරනෝනේ. ඒතර මේ කතා කළාට වචන වලින් Tamante එක අවබෝධයක් කරා යන්නේ කොහොමද? හිත සංසුන් වෙනකොට. සංසිඳීමට කොහොමද අනුග්‍රහ කරන්නේ? පවට බය ලැජ්ජාව අනුග්‍රහ කරන සංසිඳීමට. කායික පිරිසිදු බව අනුග්‍රහ කරන සංසිඳීමට. වාචසික පිරිසිදු බව අනුග්‍රහ කරන ආධ්‍යාත්මික සංසිඳීමට. ඒ සංසිඳීමටයි යථාභූත ඥානෙ උපදින්නේ. යථාභූත ඥානය තමයි හිත කලකිරීම පිණිස අනුග්‍රහ කරන්නේ. හිතේ කලකිරීම තමයි නොඇලී ඉන්න අනුග්‍රහ කරන්නේ. එහෙමයි. පින්වත් මහණේ ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ විතර නෙවෙයි අපි වචන කතා බහින් පිරිසිදු වචන කතා කරන ඒ විතර නෙවෙයි කියනවා. ඒ පිරිසිදු කතා බහ මුල් කරගෙන තමයි හුවා දක්වන්නෙත් නැහැ කියනවා. අනුන් හෙලා දකින්නෙත් නැහැ පින්වත් මහණේ ඔබ ඔය විදිහට හික්මෙන්න කියනවා. පින්වත් මහණේ ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජා බවිනුත් යුක්තයි. ඒ වගේම අපගේ කායික පැවැත්මත් දැන් පිරිසිදුයි. අපේ කතා බහත් පිරිසිදුයි. අපට උක ඇති. ඔය ටික කරගත්තම මැද මේකත් මහානකමින් ලබාගත්තු ඵලයක් නෙමෙයි. අපිට ඉතින් ඔయిత වඩා දෙයක් කරන්න නැහැ නෙමෙයි කියලා සෑහීමකටපත් වෙනවද පින්වත් මහණෙහි මෙපා කියනවා. පින්වත් මහණෙහි මෙපා කියනවා. පින්වත් මහණනි මම ඔබට මේ කාරණේ සැල කරලා කියන්නේ පින්වත් මහණනි ඔබට මේ කාරණේ ඉස්මතු කරලා කියන්නේ මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිතයේ දියුණු ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණනි ශ්‍රමණ ජීවිතයේ දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද? අපි පිරිසිදු සිතිවිලි වලින් යුක්ත වෙනවා. දැන් බලන්න එතකොට කාය වචී සුචරිතයයි තියෙන කොහොමද? සීලයට. එහෙමයි. ඊළඟට දැන් කාය වචී සුචරිතය ඇති වෙච්ච කෙනාට ඊළඟට මොකද කියන්නේ? පිරිසිදු සිතිවිලි ටික පිරිසිදු කරන්න කියනවා ඊළඟට. එහෙනම් අපි අපිරිසිදු කරන සිතිවිලි තියෙනවා. කොහොමද කියන්නේ? දැන් බලන්න අනුන්ගේ දේවල් Taman සතු කරගන්න plan ඇඳෙනව නම් ඒක අපේ මනස අපිරිසිදු කරනවා. සමාධි බලේ ගොඩනගන්න අනුග්‍රහ කරන්නේ නැහැ ඒක. ප්‍රඥාව ගොඩනගන්න ඒක අනුග්‍රහ කරන්නේ නැහැ. ඒක දුරු කරන්න ඕන. ඊළඟ අනිත් සත්‍ය වනසන්න විනාශ කරන්න අපේ හිතේ plan නැඳිනවා. ඒතර ඒක දුරු කරන්න ඕන. ඒතර මිත්‍යා දෘෂ්ටි කිව්වට පස්සේ දාහනේ විපාක නැහැ කියලා හිතේ තියෙනවනම් ඒක තමන් හිත කෙලසන්න හේතු වෙනවා. සේවා කටයුතු වල විපාක නැහැ කියලා අපේ හිතේ මොකක්ද තියෙනවනම් ඒක වැරදි දෘෂ්ටියක් ඒක. අපේ හිත කෙලසෙනවා ඒක. ඊළඟ පුද පූජාවල විපාක නැහැ කියලා අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. අපේ හිත කෙලසන්නේ ඒක අනුග්‍රහ කරනවා. ඊට පස්සේ මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ නැත්තම් අපේ හිත කෙලෙසන්නයි අනුග්‍රහ කරන්නේ. ඊළඟ මව්පියන් කියන්නේ විශේෂ දෙන්නෙක් නෙවෙයි කියලා අපේ හිතේ විශ්වාසයක් නැත්තම් අපේ හිත විනාශ වෙන්නයි අනුග්‍රහ කරන්නේ. ඊළඟට මෙලොව පරලොව ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණය ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැත්තම් අපේ හිත කෙලෙසෙන්නයි හේතු වෙන්නේ. එහෙනම් විශ්වාසයක් නැත්තම් ඊට පස්සේ කවදාවත් ඒකට මේ මෙලෝ පරලෝ අවබෝධ කරන්න පුළුවන් මනසක් ගොඩනගන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ නේද උටේ? එහෙමයි. ලැජ්ජාව බය කියන කාරණාට දෙන්න බැරි නෝනේ. අනිවාර්යෙන් බෑ ඒක. එන්න බෑ. ඕපාතේ නිරේ පිළිගන්නේ නැත්නම්, දිවි ලෝක පිළිගන්නේ නැත්නම්. ඒවට කියනවා විපරීත දස්සන. එයාගේ දැක්ම විකෘති. ඒ කරුණු 10ක් තියෙන 10ට කියන්නේ විකෘති වෙච්ච දැක්මකින් යුක්තයි.
ඒතර විකෘති වෙච්ච දැක්මකින් යුතු මනසකින් යුතු කෙනාට සමාධි බලයකට එන්න ලේසි නෑ. ආවත් ඒක සම්මා සමාධිය බවට පත් වෙන්නේ. සම්මා සමාධිය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ යථාභූත ඥානෙ උපද්දල දෙන සමාධියක් ඇති කරගන්න බෑ. මොකද මේ සමාධි බලයට සමහර විට යාගේ ජීවිතේ මොකද සමාධි බලයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ සමාධි බලයට එයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔහුගේ හිත තුළ ඇති වෙන අර මානසික ඒකාග්‍රතාවය මත ඇති වෙන යම් සමාධියක් කියන එක සංසිත. ඒක සමහරට පුළුවන් කෙනෙකුන්න අපි හිතමුකෝ දැන් ඔන්න සමහර බටහිර ලෝකෙ ගොඩාක් ගත්තොත් එහෙම ගොඩක් මම කියන්නේ හැමෝම නෙමෙයි ගොඩක්. ඒතර ඒගොල්ලෝ මේ ඔය දැන් අපි මෙඩිටේෂන් කියන වචනෙත් මේ ලෝකෙට විවහාර වෙලා තියෙන. ඒගොල්ලෝ හරහානේ එතකොට. එතකොට ගත්තොත් එහෙම ඒගොල්ලෝ කරන්නේ හිත කාම් ඩවුන් කරන්න මහන්සි ගන්න එකක් විතරයි. එච්චරයි. ඒක මෙලොව පරලොව විශ්වාසයක් බොහෝ දෙනෙකුට නැහැ. තේරුණා නේද? ඒතර ඒ සමාධිය දුගතියට නොයන්න හේතු වෙන්නේ නැහැ. දුගතියට නොයන්න හේතු වෙන්නේ. සමහරට මේ මානසිකත්වය තියෙන කෙනා අපි අහිංසකයි කියලා. එහෙමයි. ඉතින් එහා ඒ දුගතියම අහිංසක චරිතයක් කරයි. දැන් බලන්න මූ ගත්තොත් එම අහිංසකයි නේද? දෙකනේ. කන්නේ තනකොළ විතරයි. තව වෙන සතෙක් මරාගෙන කන්නේ. ඒක නේද? දැන් එළුවෝ ඉතින් සුත්ත ඒත් එහෙමයි. ඒක නේද? අහිංසක කරනු තනකොළ කාලා ජීවත් වෙනවා. තව සතෙක් මරාගෙන කන්න තරම් එතකොට එයාගේ මනස පෙළඹෙන්නේ. ඒ සමහරට මේ මානසිකත්වය මෙහි තියෙනවා. දැන් සමහර අයට අනුකම්පාවක තියෙන සම්මාදිට්ඨිය කියන එක නැහැ. සමහර අය අහිංසක බව කියන එක තියෙනවා. සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැහැ මනසේ. විශාල හානියක් ඒක. අතෙන්ට ගෙනියන්න බැරිද? දැන් අද මිනිස්සු ගත්තද නිර්වාණ ස්පර්ශය හරි ලොකු ප්‍රශ්නයක් නේ මිනිස්සුන්ට. බේතර මිනිස්සු දැන් හරි මස් මාංශ කන්නේත් නැහැ. ඒ තනකොළ කෑවා කියමුකෝ. ඒක අතෙන්ට යන්න බැරිද උට යාට? ආංගික කියන්නේ. මං කියන්නේ ඒක නිසා මස් මාංශ කන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒක වැරදි දෘෂ්ටියක් විදිහට හිතේ පිහිටව ගන්න එපා කියලා කියන්නේ. මස් මාංශ කෑම තුළ පෞරස් වෙනවා කියලා ඒක වැරදි දෘෂ්ටියක් නේ එතකොට. එතකොට ඒක විපරීත වෙච්ච දර්ශනයක් නේ ඒක. මස් මාංශ නොකන එක පුද්ගලික දෙයක් ඒක. ගැටලුවක් නැහැ. එහෙමත් සමහර අය නේ ලෝකෙට අහිංසක බව, අහිංසාවාදී බව ලෝකෙට පෙන්වන්න යනවා. මේ සමුත් සමාගම් පව හදාගෙන තියෙන්නේ. අහිංසාවාදී සංගමේ අරකයි මේකයි කියලා. නිර්මාංශ සංගමය කියලා එහෙම. දැන් නිගණ්ඨනාථ පුත්තලා නිර්මාංශ සංගමේ කට්ටිය. තේරෙන්නේ? දැන් නිරේනේ. දැන් නිරේ ඉන්නේ. ඒතර බලන්න හරි පුදුමයි මේක. දැන් බලන්න තමන්ගේ මානසිකත්වයේ තේරුම් ගන්න තමන් දක්ෂ නැතිකම තමන්ගේ කොච්චර තමන් විනාශ කරා යනවද බලන්න. ඒකනේ දැන් මේ හැම දෙයකටම මූලිකාංග වෙන්නේ පවට බය ලැජ්ජාවයි කියන එක. ඒක නේද? ඒක කියන්නේ තමන්ගේ පුද්ගලික මතයට දැන් ඔය නිර්මාංශ ප්‍රශ්න කට්ටිය අපිත් එක්ක හරියට වාද කරලා තියෙනවා. ඉතින් අපි කන නිසානේ මරන්නේ. කින්තෙන්ට එන්නේ. සමහරට කන නිසානේ මරන්නේ කීකේ ඉන්න කට්ටිය සමහරට මේ දවස්වල උද්ඝෝෂණයත් එක්කුණු හර්පකේ කී. නින්දා කර කර ගල් ගහ සමහර විට. එහෙමයි. තේරුණා නේද? ආන් ඒකයි. එතකොට මේ ඔහොම මහා ලොකු අර කතන්දර දෙනවා. අපි ඉංග්‍රීසියෙන් ටෝක් දෙනවා. තේරුණා නේද? මහා ලොකු ඒවා දෙනවා. නමුත් ඇතුලේ ಗುಣධර්ම කියන ඒවා නෑ ඒගොල්ලන්ගේ. ඒ වටින දේ තියෙන්නේ තමන්ගේ අදහසට පහදින එක නෙමෙයිනේ. ඊට වඩා ශ්‍රේෂ්ඨයිනේ බුදු කෙනෙක්ගේ අදහසට පහදින එක, අවබෝධයට පහදින එක. ඒතරි බුදු කෙනෙක්ගේ අවබෝධය පිළි භාගතුන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් කෙසේ වදාලාද? ආයෙන ඒකේ අයුරු තමයි. ඉතින් සමහර අය ඉන්න ඔය දේවල් වල මේ එල්ලිලා ඉන්නේ ලාභ සත්කාර මුල් කරගෙන. නිර්මාංශය කියව ගමන් ආයෙමද කියලා නිකන් අහනවනේ නිකන් රෙස්පෙක්ට් එකක් කරලා සමහර විට අරකට ආස් කරනවා. ඒතර එයාගේ සමහරලා ටික අහිංසක බවත් කෙනෙක් ඊළඟට සත්‍ය කියලා දුන්නත් හිතට යන්නේ නැහැ. අර ලාභ සත්කාර නිසා. නැද්ද බලන්න? එහෙමයි. ගොඩක් අය එහෙමත් ඉන්නවා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේ මේ කරුණු පැහැදිලි නොකරන්න තවමත් මේ සමාජය මෙහෙමම ඉස්සරහට යන්න තියෙනවා. මොකද අනිවාර්යයෙන් අපි ගුරුවරයා පැහැදිලි කරේ බුද්ධ වචනේමනේ. එහෙමයි. බුද්ධ දේශනාවලින්ම අරගෙන ඉස්මතු කර දැක්වුවනේ.
අද මේ පොතත් අරගෙන නින්දා පහස කරන මට්ටමට සමහර අය පත් වුණානේ. අවාසනාවක්. ඒ අවාසනාව ඉතින් ඒක. අවාසනාව කියන වචනට වඩා ලස්සන වචනේ තමයි අසත්පුරුෂකම. තේරෙනව නේද? අවාසනාව වචනට වඩා හොඳම වචනේ අසත්පුරුෂය කියන වචනේ. එතකොට අවාසනාවනේ කියවහම අපිට අනුකම්පාවකුත් එක්ක නේ තියෙන්නේ. බයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. අසත්පුරුෂයෙකු ගාව මොකද බයකුත් ඇති වෙනවා. අම්මෝ අසත්පුරුෂයෙක් නේ. තේරෙනව නේද? මොකද මේ අපි ඇත්තටම මේ එතෙන්ට බය වෙන්න එපා. වැරදි විපරීත දර්ශනයක් තියෙන කෙනා ගැන මොකද වෙන්න ඕන? අනුකම්පාවක් නෙවෙයි උපදින්න. බයක් ඇති කරගන්නවා. මොකද මේ ඇසුර තුල මහා ව්‍යසනයක් තියෙනවා. මේ ඇසුර තුල ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පිරිසිදු සිටිවිලි. ඒ කියන්නේ එහෙනම් අනුන්ගේ දේ තමන් සතු කරගන්න මේ ප්ලෑන් කරන්නේ. ඒකට කියන අනබිච්ඡා. ඊළඟට කියනවා මේ අනිසත්ත්ව විනාශ කරන්න කල්පනා කරන්නේ අව්‍යාපාදේ. ඊළඟට සම්මාදිට්ඨියෙන් යුක්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි කියන පින්වත් මහණේ. ඒ හේතු කරගෙන තමන් හුවා දක්වන්නෙත් නැහැ කියනවා. අනුන් හිලා දකින්න යන්නෙත් නැහැ කියනවා කියලා හික්මෙන්න කියලා කියනවා. දැන් බලන්න ශ්‍රමණ මේකත් උරකුමක්ද? ශ්‍රමණ බවට පත් කරන ගුණ ධර්මය. එහෙමයි. පින්වත් මහණේ ඔබට මෙහෙම හිතනපොත් දැන් ඉතින් අපිට අපේ හිතේ පවට බය ලැජ්ජාව තියෙනවා. කායික පැවැත්ම පිරිසිදුයි, කතා බහ පිරිසිදුයි, අදහස් පිරිසිදුයි අපට ඔය ඇති. ඔය ටික කරගත්තා මද මේකත් මහානකමින් ලබාගත්තු ඵලයක් නෙව. අපිට ඉතින් ඔయిత වඩා දෙයක් කරන්න නැහැ නෙව කියලා සෑහීමකටපත් වෙනවද ප්‍රශ්නයක් මම අහන්නේ භාග්‍යතුන් වහන්සේ. පින්වත් මහණේ ඔබට මේ කාරණේ සැලකලා මම කියන්නේ. මහණ මේ ඔබට මේ කාරණේ තවදුරටත් ඉස්මතු කරලා කියන්නේ මහණනි මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිත දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. පින්වත් මහණනි ශ්‍රමණ ජීවිත දියුණු කරගෙන දැන් ওই ටික හරිනම් එයාට තව කරන්න දෙයක් තියෙනවා. දැන් සමහර කට්ටිය දැන් හරි මේ ටික හරි. දැන් අපේ ප්‍රශ්නයක් නැහැ. එමෙ හිතනනේ සමහරලා එහෙමයි. අපිට ඔය ඇති කියලා. ඒ ඇයිට මේ කියන්නේ ඒකට භාග්‍යතුන් වහන්සේ. දේශනා කරන මහන්නේ ශ්‍රමණ ජීවිතය දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද? අපි පිරිසිදු ජීවිත පැවැත්මෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ ආජීවය පිරිසිදු කරගන්නවා. සමහර අය හරියට වංචා කරනෝනේ හරියට. උඩාක අයගේ තියෙන එක තමයි මිත්‍යා ජීවය කියන්නේ. හොර කළා, බොරු කළා, වංචා කළා, කපටිකමින් මුදල් උපයනවා. දැන් සමහර අය ඉන්නෝ ඒ කපටිකමෙන් මුදල් උපයලා පින් කරනවා. සල්ලි හොයන ක්‍රමවේද කපටිකම. يعني පින කියන එක තෝන් භාවිතා කරනවා සානස් අර ඔවුන්ගේ ඔව් එහෙමයි. අනුබෝධිත එක වෙන්න පුළුවන් සමහර විට. ප්‍රඥාව දුර්වලකම නිසාත් ඔක හට ගන්නවනේ. සමහර පොඩි පින්කමට ආසයි හිතේ තියෙන මහා කපටිකම. නැද්ද බලන්න? හිතේ තියෙන මහා කපටිකම. එතන මොකද වෙන්නේ? අපිරිසිදු යන්නේ අපිරිසිදු ආජීවී තියෙන තාක්කල් සමාධි බලයක් හිතේ කොට නැගින්නේ. ඇති වුණත් ඒක සම්මා සමාධිය බවට පත් කරන්නේ නැහැ. සම්මා සමාධියක් කරන්නේ නැහැ කියලා කියන්නේ යථාභූත ඥානය ඇති වෙන්නේ. ඒ සමාධියට කෙලෙස් දුරු කරන විදිහ යථාභූත ඥානයක් උපදින්නේ. tempat වෙලා තියෙන පුළුවන් සමහර විට. දැන් සමහර අය ඉන්නෝනේ නිකන් කට්ටයි කෛරාටිකයි පුදුම විදිහට සාන්තයි දාන්තයි කට්ටිය ඉන්නෝනේ. ඒතරේ මොකක් හරි තියෙනවනේ සංසිඳීම. නමුත් තියෙන්නේ මොකද්ද? කට්ට කෛරාටික වෙට්ට පිත්තල ගති තියෙනවා සමහර විට. දන්නේ නැද්ද? දැකලා නැද්ද? තියෙනවා. ඒතර මිනිස්සු පහදින්නේ ඒකට නේ ඊට පස්සේ. ඊට සමහර විට මහා දාර්ශනික මත කියනවා සමහරලාට. රහත් වෙලා කියලා කියනවා සමහර විට. මාර්ගඵල ලැබලා කියලා කියනවා. මිනිස්සු රැවටෙනවා. මිනිස්සු රැවටෙනවා. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහන්නේ අපි පිරිසිදු ජීවිත පැවැත්මෙන් යුක්ත වෙනවා, පැහැදිලි ජීවිත පැවැත්මකින් යුක්ත වෙනවා, විවෘත වෙනවා, අඩුපාඩු නැතුව ඉන්නවා, සංවරේ ඉන්නවා. ඒ පිරිසිදු ජීවිත පැවැත්ම නිසා තමාව හුවා දක්වන්නේ අනුන්ව හිලා දකින්නේ කියලා මහන්නේ ඔබ හික්මෙන්න කියලා. ඔබ හික්මෙන්න කියන. ඒතර බලන්න දැන් මේ මනසත් තුළ මේ කියන බුදුරජාණන් වහන්සේ වදාළ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානට යන්න පෙර කොච්චර කෙනෙක්ගේ හිතේ ටිකෙන් ටික දියුණු කරන්න ඕන ගුණ ධර්ම තියෙනවා. ඒකයි. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි එතකොට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් අපිට දැන් පවට ලැජ්ජා බය ඇතිව ඉන්නවා.
අපේ කායික පැවැත්ම පිරිසිදුයි, අපේ කතා බහ පිරිසිදුයි, සිතවිලි පිරිසිදුයි, අපේ ජීවිත පැවැත්ම පිරිසිදුයි, අපට ඔය ඇති කියලා හිතන්න පුළුවන් කියනවා. ඔය ටික කරගත්තම මැද මේකත් මහානකමින් ලබාගත්තු ඵලයක් නොවේ. අපිට ඉතින් ඔයිට වඩා දෙයක් කරන්න නැහැ නෙමෙයි කියලා සෑහීමකටපත් වෙලා ඉන්න පුළුවන් කියනවා. මහණෙනි මම ඔබට මේ කාරණයක් කියමි. සැලකලා පින්වත් මහණෙනි ඔබට කියමි. අවධාරණය කරලා ඔබට කියමි. ඉස්මතු කරලා ඔබට කියමි. මහණෙනි මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිත දියුණු ඔච්චරකින් ඉවර කරගන්න එපා. තව දේවල් කරන්න තියෙනවා එතකොට තමයි. ඒතර මේ කරන්න තියෙන දේවල් ටික තමයි ටික ඉස්සරහට පැහැදිලි කර යන්නේ. මේ හැම ස්ටෙප් එකක්ම කරන්න ඕන. හැම ස්ටෙප් එකක්ම කරන්න ඕන. તો ශ්‍රමණේක් විතරක් නෙමෙයි. ගිහියෙක් උනත් නිවන් දකින්න කැමති නම් මේ ඔක්කොම ටික කරන්න ඕන. එහෙමයි. මේ ඔක්කොම ටික කරන්න ඕන. ඒතකොට බලන්න අපිට දැන් මේ වගේ යුගයක් ගත්තොත් එහෙම ඇත්තටම මේ ටික ඔක්කොම කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඔක්කොම ටික කරන්න වෙලා අපිට කාලයක්ද? ඇත්තටම කාලෙ මදි. කාලෙ මදි. ඒකට ඒ නිසා තමයි අපි දැන් දම්පැන් දෙමින්. එතකොට අපි දැන් ඊට අමතරව ධර්ම ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර ඇසුර පවත්වමින් අපි පින් කරන්නේ. ඒතර විශේෂයෙන්ම දැන් මේ තෙරුවන් විශ්ි දැන් බලන්න බුදුරජාණන් වහන්සේලා අදිෂ්ඨාන බලෙන් ධාතුන් වහන්සේලා ඉතිරි කරනවා. ඇත්තටම ඉතිරි කරන්නේ එතකොට අනාගත මනුෂ්‍ය වර්ගයාගේ තියෙන මානසික ස්වභාවය දකින්න නිසානේ බුදු කෙනෙක් හිම කරන්නේ. රහතන් වහන්සේලාත් ඊට පස්සේ ඒක මේ අනුගමනය කරනවා. අදිෂ්ඨාන බලෙන් ධාතුන් වහන්සේලා ඉතිරි කරනවා. කොහොමද එතකොට මනුෂ්‍ය බුද්ධ කියන ශ්‍රී නාමය සිහි කරගෙන පොඩි මොහොතක් හරි ගෞරව කරමින් සත්කාර කරමින් සම්මාන දක්වමින් වන්දනා කරයිද? ඒතර මේ ගුණය උපකාර කරනවා සුගතියට ගෙනියන්න. දැන් අපි හිතමු දෙවියන් අතර ගියා කියලා කෙනෙක් අපි හිතමු දැන් චාතුර් මහරජකට කියලා ගියා කියලා. දැන් මනුස්ස ලෝකේ අවුරුදු 50ක් තුහිත දෙවියන්ගේ මේ චාතුර් මහරජා එක දවසයි. එතකොට ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒතර ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒතර ඒ වගේ අවුරුදු 500ක් පරමාවශ. විශාල කාලයක් තියෙන ඔයාට සුචරිතව ජීවිතයක් ගත කරන්න. මේ කියන ගුණධර්ම තුල පිහිටලයි. එහෙමයි. අන්න ඒක තමයි වාග්ය. ඒතර එයා යන නිකම්ම චරිතයක් විදිහට නෙවෙයි දෙවියන් අතරට යන්නේ. කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට ආස කරන කෙනෙක් විදිහට යන්නේ. මේ මනස හතරකින් දැන් ධර්ම ශ්‍රවණය කරන එක ඊළඟ වටිනකම තමයි ඒක. කොහොමද? ඔහු මනස පුරුදු කරනවා කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට කැමැත්තක් උපද්දනවා හිත ඇතුළේ. ඒ කැමැත්ත අර දෙවියන් අතරදී අනුග්‍රහ කරනවා ආපහු එතෙන්ට කැරකිලා යන්න. ඒතර මේ අසත් ධර්මයේ ඇහෙන ලෝකේ ඒතර එයාට සත් ධර්මයට මනස ගෙනියන්න මේ සෘතය අනුග්‍රහ කරනවා එයාට. අන්න බලන්න බුදු කෙනෙක්ගේ ධර්මයේම ශ්‍රවණය කිරීමේ ආශ්චර්යය. ඒතර මේ ධර්ම දානෙ දෙන පිරිස හරි විශේෂ දෙයක් කරනවා. කුමක්ද? අපි ඒක ගොඩාක් නිතරම මතක් කරලා තියෙනවා ඇත්තටම. දැන් මේ කාලයක් තිස්සේ මතක් කරන එකක් තමයි. එතකොට මේ ධර්ම දානෙ දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ උපද්දන මේ ගුණය ආශ්චර්යයි. කොහොමද? කල්ප ගානකට කලාතුරකින් මනුස්ස ලෝකේ කතා වෙන්නේ මේ පිරිසිදු ස්වාක්කාත සම්දිට්ඨික දහම්. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන දහමක් කතා වෙද්දී මේ ධර්මයේ අනිත් දෙව් මිනිස් ලෝකයට අහන්න සලස්සනවා. ඒතකොට ඒ අර අහන අය මොදෙන්නේ සිත් සතන් ටික ටික සකස් වෙනවා කොමකටද? එක පැත්තකින් කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙනවා, අනිත් පැත්තෙන් පිරිසිදු නිමල දහමට හිතේ මනසේ ඒක ශ්‍රවණයට කැමැත්තක් උපද්දවනවා. අර කැමැත්ත කාලයක් ඉපැද්දුවට පස්සේ මොකද වෙන්නේ? අර මානසික ගුණය සකස් වෙනවා කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නයි ධර්මය අහන්නයි. අර ගුණය විසින් දෙවියන් අතරදී මොකද වෙන්නේ? ආයෙත් අතෙන්ට අර යොමු කරනවා. ඒ පින සමහරලාට සසර පුරා ධර්ම දාන දීප පිරිසට මොකද වෙන්නේ? ඒතර අර පිරිසගේ මනස තුළ ගුණයක් ගොඩ නැගෙව්වා ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයට නැඹුරු කරගෙන. අර පිරිසට අර පින විසින් සසර පුරා සමහර විට මොකද වෙන්නේ? නැවත කල්යාණ මිත්‍රය මුණ ගැස්සන්නත් පිරිසිදු නිමල ධර්මයේ ශ්‍රවණය වෙන්නත් භාග්‍ය උදා කළ දෙනවා නැවත. බලන්න කරගන්න පින. ඉතින් ඒක ධර්ම දානයේ දෙන පිරිස කරගන්න උදාාර පිනක් ඇත්තට මේක. ඉතින් මේ පින තමයි තමන්ට සංසාරේ නැවත කල්යාණ මිත්‍රය මුණ ගැස්සලා සද්ධර්ම ශ්‍රවණේ නැවත මුණ ගැස්සලා
තමන්ට සසර දුකෙන් නිදහස් වෙන්න ඕන පණිවිඩේ හිතට යනකම් අපි බණ අහද්දී යම් දවසක් එයිනේ තමන්ගේ හිත වෙනස් කරගෙන. ඒ කවද්ද කියලා කියන්න බෑ ඒක. වෙනස් වෙන දවසක් එනවා. එදා වෙනකන් යා කොහොමද කරන්න ඕන? එදා වෙනකන් සද්ධර්ම ශ්‍රවණය කර කල්යාණ මිත්‍ර ආශ්‍රයේ රැඳී සිටිය යුතුයි. අන්න එකට සුගතිය තියෙන අවස්ථාව තියෙනවා. එතන මේ කියන මානසික ගුණධර්ම තව මනුස්ස ලෝකෙදී යම් ප්‍රමාණයක් පුරුදු කළා නම් ඒ පුරුදු කරපු ගුණධර්ම ටික ආයෙත් අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න යාට වටපිටාව සකස් වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා අපිට කාල වේලාව අවසන් අපිට ඊටු ටික තමයි හෙට කරන්න වෙන්නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ උදාාර වාසනාව ලබන්නට මේ පින්වත් සියලු දෙනාට මේ රැස් කළ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්බුදු සිතක අසිරිය දහම් පිළිසඳරේ උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි පිනස් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි පිනස් ස්වාමින් වහන්සේ. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ජනිත ගමාරච්චි මහතා සහ මදුභාෂිනී රාජපක්ෂ මහත්මිය විසින් තමයි මේ උදාාර පින්කම සිද්ධ කරගන්න. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජ මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විස්කන් දෙව්පුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර සියලු දෙවිවරු ලෝකපාලක සියලු සත්පුරුෂ දෙවියන් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම් දෙවියන්ට මේ පින් සතුටින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය මේ දහම්ම විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදෙණිය සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මිය පරලෝකීය කේ ගුණපාල සියාට චන්ද්‍රාවති ආච්චීට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක සැපේ පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඒ වගේ මහර්ගම අපේක්ෂා රෝහලේ අසාධ තත්ත්වයෙන් හිඳ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිට 2021 ජනවාරි මාස 11 වන දින මිය පරලෝකීය සනුජ ලිතුම් විභූති බණ්ඩාර රාජපක්ෂ පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරාවට මෙවන් අකල මරණ නොවීමට සුගති සම්පත් හිමිවීමට මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ජනිත් ගමාරච්චි පින්වත් මහත්මයා මදුභාෂිනී රාජපක්ෂ පින්වත් මහත්මිය 2022 මාර්තු මාස ජන්මදිනයේ සමන සුජීවත සින ජිනපාල රාජපක්ෂ ලීලා බණ්ඩාර පී.ඒ. පියතිස්ස දෙසැම්බර් මාස ජන්මදිනයේ සමරන කේ.ඒ. ගීතාංජලි යන මව්වරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ඒ සියලු දෙනාටම සසර දුකින් එතෙර වෙන්න මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොවිඩ් වසංගතයෙන් පෙළෙන සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය. ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න, ධර්මය අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්න අවශ්‍ය මානසික වටපිටාව අපි නිර්මාණය කරගත යුත්තේ කෙසේද කියන කාරණය අද දවසේ සම්බුදු සිත කසිරිය උතුම් දහම් පිළිසඳරින් ඔබට දැනගන්න ලැබුණ අද උතුම් අනුශාසනාවන් සිදු කර පින ස්වාමින් වහන්සේට අප සියලු දෙනා පින් අනුමෝදන් කරමු. මහා සංඝරත්නය නිදුකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. අද සම්බුදු සිත කසිරිය සදහම් පිළිසඳර වෙනුවෙන් අනුග්‍රහය දරුවේ පින්වත් ජනිත ගමාරච්චි මහතා සහ මදුභාෂිනී රාජපක්ෂ මහත්මිය විසින්. ඉතින් අපි මේ පින්වත් දෙපළවත් බොහොමත්ම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. අපි ඔබටත් ආරාධනා කරනවා සම්බුදු සිත කසිරිය දහම් පිළිසඳර වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරන්න ඔබටත් පුළුවන්. තොරතුරු දැනගන්න අමතන්න 071 232 88 87 071 232 88 87. සිළු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.